හොඳයි සාදුකාරයක් පවත්වන්න. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาทัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสาธุකියන්න සබන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ති භික්ඛවේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අසමාරෝ අනුප්පන්නස්සවා පස්සද්දි සම්බොජ්ජංගස්ස උපාදාය උප්පන්නවා පස්සද්දි සම්බොජ්ජංගස්ස
භාවනාය පාරිපූර්යාති. මෙල්බන් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත නම කීමට අවසරයි. දිගමඩුල්ලේ විමලානන්ද නායක මහිමිපාණන් වහන්සේ ප්‍රධාන විහාරවාසී මහා සංඝරත්නයන් අවසරයි. උතුම් වූ වත්සාවාසික කාල සීමාව තුළ බෙරික් ශාක්‍ය මුනි විහාරස්ථානයේ අපේ නායක මහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඒ දායක කාරකාදී පින්නතුන්ගේ මූලික මෙහෙයවීමෙන් පවත්වන්නට යෙදෙන මේ ධර්ම දේශනා මාලාවේ පස්සද්ධි සම්බොජ්ජංග ධර්ම දේශනාව මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්නතුන් ප්‍රධාන විහාරස්ථ සතර පේරුවේ දායක කාරකාදීන් ලෝකවාසී බෞද්ධ පින්නතුන් ඇතුළු කොට ඇති වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි පින්වතියනි. අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ මුඛ්‍ය අරමුණ බලාපොරොත්තුව අපේ මෙලව පරලොව ජීවිතයේ යහපත් කර ගැනීම අරමුණු කරගෙනත් ලෝකෝත්තර මාර්ගය විවෘත කර ගැනීම අරමුණු කරගෙනත් කාලෝචිත මාතෘකාවක් වන පස්සද්ධි සම්බොජ්ජංගයේ පිළිබඳව මෙතෙන් සිට අපි මේ ධර්ම දේශනාව දේශනා කරනවා සාකච්ඡා කරනවා. අද මේ ධර්ම දේශනාවේ අපේ මූලික අවධානය යොමු වන්නේ පස්සද්ධි සම්බොජ්ජංගයේ පිළිබඳව. පස්සද්ධි සම්බොජ්ජංගයේ පිළිබඳව සාකච්ඡා කරන්නට පෙර අපි ඊ타ත්ම කෙටියෙන් මේ බොජ්ජංග ධර්ම මොනවද කියන කාරණාව දැනගන්නට ඕන. ඒ වගේම පස්සද්ධි සම්බොජ්ජංගය වැඩෙන වඩන ආකාරය පිළිබඳවත් අපි සාකච්ඡා කරන්නට පෙර අනිකුත් බොජ්ජංග ධර්ම පිළිබඳවත් ඊ타ත්ම කෙටියෙන් වචනයකින් දෙකකින් සාකච්ඡා කරලා අපේ ප්‍රධාන මාතෘකාව වන පස්සද්ධි සම්බොජ්ජංගයේ පිළිබඳව අපි දේශනා කරනවා සාකච්ඡා කරනවා. සත්තිමේ භික්කවේ බොජ්ජංගා භාවිතා බහුලී කතා අපරාපාර ගමනාය සංවත්තන්ති කතමේ සත්ත සති සම්බොජ්ජංගෝ ධම්මවිචේ සම්බොජ්ජංගෝ විරිය සම්බොජ්ජංගෝ පීති සම්බොජ්ජංගෝ පස්සද්ධි සම්බොජ්ජංගෝ සමාධි සම්බොජ්ජංගෝ උපේක්ඛා සම්බොජ්ජංගෝ ඉමේකෝ භික්කවේ සත්ත බොජ්ජංගා භාවිතා බහුලී කතා
අපාර පාර ගමනාය සංවත්තතිති. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වඩන ලද නැවත නැවත වඩන ලද බෝධ්‍යංග සත සසරින් එතර වීම සඳහා පුද්ගලයෙකුට හේතු වෙනවා මඟ සැලසෙනවාය කියලා. මේ බෝධ්‍යංග කියන වචනය පෙළෙහි නැත්නම් පාලියෙහි නැත්නම් මගධ භාෂාවෙන් අපිට බෝධි අංග කියලා සාකච්ඡා කරන්න පුළුවන්. බෝධි අංග කියන වචන දෙක එකතු වෙලා තමයි බොජ්ජංග කියන වචනය සැකසিলা තියෙන්නේ. එතකොට අංග කියලා කියන්නේ කොටස්, බෝධි කියලා කියන්නේ අවබෝධය සඳහා හේතු වෙන කොටස්. නැත්තම් ධර්ම සමූහය බොජ්ජංග ධර්ම කියලා තමයි අපට සරලව සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ බෝධි යන වචනය පෙළෙහි අර්ථ දෙකක් සඳහා දක්වනවා. බෝධි යන වචනයට අපේ විවහාරික භාෂාව තුල බොහෝ අර්ථ තිබුණත් පෙළ දහමේ අපට මූලික අර්ථ දෙකක් සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉන් පළමු අර්ථය තමයි නිවන ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය. නිවන් අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම සමූහය බෝධ්‍යංග ධර්ම වශයෙන් අපට අර්ථ දක්වන්න පුළුවන්. පෙළට අනුව. අනිත් අර්ථය තමයි නිවන් ප්‍රත්‍යක්ෂ කරන පුද්ගලයා කියන අර්ථේනොත් බෝධ්‍යංග ධර්ම අර්ථ දක්වන්න පුළුවන්. එක අර්ථයක් නිවන සාක්ෂාත් කරන ධර්ම සමූහය, අනිත් අර්ථය නිවන සාක්ෂාත් කරගන්න පුද්ගලයා අනුගමනය කරන ධර්ම සමූහය කියන අර්ථයෙන් තමයි බෝධිඅංග බොජ්ජංග කියන වචනය පෙළෙහි සඳහන් වෙන්නේ, නැත්නම් ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ. නිවන වසා තබන නැත්නම් නිවන් මාර්ගයේ අහුරන ලෝභ දේශාදී අකුසලයන්, එහෙමත් නැතිනම් පංච නීවරණ ආදී ධර්මයන් යටපත් කරන නිසාත් බොජ්ජංග ධර්ම කියන වචනය අපි සිංහලෙන් භාවිතා කරනවා. ඒ වගේම මේ බොජ්ජංග ධර්ම භාවිතා කරමින් යෝගාවචරය, එහෙමත් නැතිනම් භාවනාවේ යෙදෙන පුද්ගලයා නිර්වාණය සාක්ෂාත් කරනවා කියන අර්ථයෙන්ුත් අපිට බෝධිඅංග කියන වචනය සිංහලෙන් අපි භාවිතා කරනවා, සාකච්ඡා කරනවා. තථාගතස්ස භික්ඛවේ පාතුභාවා අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තන්නං බොජ්ජංග රතනානං පාතුභාවෝ හෝති. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මහණෙනි සක්විති රජ කෙනෙකුට ඇති රත්න 7 සමානව මේ සම්මා සම්බුද්ධ ශාසනයේ රත්න 7ක් තිබෙනවා. ඒ රත්න 7 තමයි බෝධ්‍යංග ධර්ම. ඒකම අංගුත්තර නිකායේ දලිද්ද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්වා දීලා තිබෙනවා සත්තන්නං කෝ භික්කවේ බොජ්ජංග රතනානම් භාවිතා බහුලී කතා අදලිද්දෝති උච්චති. මේ දලිද්ද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දලිද්ද කියන වචනේ තේරුම දිලිඳු බව. දිලිඳු බව කියලා කියන්නේ දුප්පත්කම, නැති බැරිකම. හැබැයි දලිද්ද සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ මේ අපි විවාහාරික ජීවිතේ කතා බහ කරන දුප්පත්කම, නැති බැරිකම, අගහිගකම් ගැන නෙමෙයි. ආධ්‍යාත්මික දුප්පත්කම. මොකද ආධ්‍යාත්මික දුප්පත්කම කියලා කියන්නේ මේ සත්ත්ව බොජ්ජංග ධර්ම නොඇඩූ පුද්ගලයා තුළ තිබෙන ස්වභාවය. බුදුදහමේ දිලින්දෙක් කියලා සාකච්ඡා කරන්නේ හඳුන්වන්නේ මේ සත්ත්ව බොජ්ජංග ධර්ම නොඇඩූ පුද්ගලයෙක් පිළිබඳව. මේ සත්ත්ව බොජ්ජංග ධර්ම වැඩු ප්‍රගුණ කරපු පුද්ගලයා ආධ්‍යාත්මික ධනවතෙක්, පෝසතෙක්, ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය වන පුද්ගලයෙක් කියන කාරණාවයි මේ සූත්‍ර දේශනාවෙන් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. මේ කරුණ වලින් ඊ타ත්ම පැහැදිලි අපට මොනතරම් දුරට මේ ලෞකික සහ ලෝකෝත්තර ජීවිතේ සකස් කර ගැනීම සඳහා ලෝකෝත්තර මඟ නිවන් මඟට පිවිසීම සඳහා මේ බෝධ්‍යංග ධර්ම ඉවහල් වෙනවද කියන කාරණාව අපට මේ කාරණාවෙන් තව දුරටත් පැහැදිලි වෙනවා. එතකොට මේ බෝධ්‍යංග ධර්ම වඩන ශ්‍රාවකයා එක් පැත්තකින් ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ නිවන් දකින්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තත් ඔහු රූපාවචර, අරූපාවචර ආදී ධානයන්ට පත් වෙන්නට ලෞකික වශයෙන්, ලෝකෝත්තර වශයෙන් නිවන් සුවේ සාක්ෂාත් කරගන්නත්, ලෞකික වශයෙන් රූපාවචර, අරූපාවචර ආදී ධානවලට පත් වෙන්නත් මේ බෝධ්‍යංග ධර්ම හේතු වෙනවයි කියන කාරණාව අපිට මේ කරුණ වලින් පැහැදිලි වෙනවා. ඒ නිසා අපි මේ බෝධ්‍යංග ධර්ම නිවන් මඟ සලසන මේ ධර්ම සමූහය ප්‍රගුණ කරන්න ඕනි, පුහුණු කරන්න ඕනි, වැඩි දියුණු කරගන්නට ඕන. මුලින්ම සාකච්ඡා කළා වගේ, සිහිපත් කළා වගේ අපි මෙතෙන් සිට බලමු මේ බෝධ්‍යංග ධර්ම වැඩි දියුණු කර ගනිමින් නිවන් මඟ නැත්තම් ලෝකෝත්තර මාර්ගයට අපි පිවිසෙන්නේ කොහොමද කියන කාරණාව මේ සත්ත්ව බොජ්ජංග ධර්ම ඊ타ත්ම කෙටියෙන් සාකච්ඡා කරමින් අපේ ප්‍රධාන ධර්ම දේශනාව වන
පස්සද්ධි සම්බොජ්ජංගේ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. පළවෙනි කාරණාව තමයි සති සම්බොජ්ජංගෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මේ සති සම්බොජ්ජංග ධර්මයේ වඩන කෙනා නැවත නැවත වඩන කෙනා නැවත නැවත පුරුදු පුහුණු කරන කෙනා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. නිර්වාණ මාර්ගයට පිවිසෙනවා නිවන් දකින්නවා කියන එකයි පැහැදිලි වෙන්නේ. සති සම්බොජ්ජංග. සති කියන වචනයෙන් අපේ විවහාරික භාෂාවෙන් අපි කියන්නේ සිහිය, කල්පනාව. නිවැරදි සිහිය තියෙනවායි කියලා. හැබැයි ඒ අපි භාවිතා කරන වචනයට එහා ගියපු ගැඹුරු අර්ථයක් මේ වචනේ තුල පෙළෙහි සඳහන් වෙනවා. නිවන් අවබෝධ කර ගැනීමේ නුවණ කියන වචනයයි අපි මෙතනදී ගන්නට ඕන. නිවන් අවබෝධ කර ගැනීමේ නුවණ. සති කියලා කිව්වේ එතකොට නිවන් අවබෝධ කරගන්න නුවණ. එහෙමත් නැතිනම් කාය චිත්ත වේදනාවන් පාපයෙන් මුදවන අවබෝධයේ ප්‍රඥාව සතිය කුසලයේ යොදවන්නට වීරිය කිරීම, පුරුදු කිරීම, කල්පනා කිරීම නැත්තම් සතිය පිහිටවා ගැනීමට කියනවා සති සම්බොජ්ජංගේ වැඩෙනවයි කියලා. සති සම්බොජ්ජංගෝ. දෙවෙනි කාරණාව තමයි ධම්ම විචේ සම්බොජ්ජංගෝ. අපි දන්නවා පුද්ගලයා සත්වයා ලෝකයේ කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය සමவாயෙන් හටගත්තු ස්වභාවයක්. පටිච්ච සමුප්පන්නයි. ස්කන්ධ ධාතු ආයතන කියලා අපි පුද්ගලයාගේ ස්වභාවය ගැන සාකච්ඡා කරනවා. මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන කියන ස්වභාවයන් හේතු ප්‍රත්‍ය වලින් හටගෙන නැති වෙනවායි කියන දැනීම අවබෝධය තමයි ධම්ම විචේ සම්බොජ්ජංගෝ කියලා අපි සාකච්ඡා කරන්නේ. ඒ දැනීම අවබෝධයේ වැඩෙන එක, වැඩි දියුණු කරගන්න එකට කියනවා අපි ධම්ම විචේ සම්බොජ්ජංගේ පුද්ගලයා තුල වැඩෙනවා, වඩනවයි කියලා. තුන්වෙනි කාරණාව තමයි විරිය සම්බොජ්ජංගෝ කියලා අපි සාකච්ඡා කරන්නේ තුන්වෙනි සම්බොජ්ජංගේ පිළිබඳව. විරිය කියලා කියන්නේ වීරිය, උත්සාහය, කැපකිරීම. සාමාන්‍ය විවහාරික භාෂාවෙන් අපි සාකච්ඡා කරනවා. අකුසලයෙන් මිදෙන, කුසලයේ වඩන වීරියට කියනවා විරිය සම්බොජ්ජංගෝ භාවිතෝ බහුලීකතෝ කියලා. අකුසලයෙන් මිදෙන්න දන්නවා, කුසලයේ වඩන්න දන්නවා. ඒකට කියනවා වීරිය කියලා. ඒක දහමේ සඳහන් වෙන්නේ සතර සම්‍යක් ප්‍රධාන. උපන් අකුසල් යටපත් කරනවා, නූපන් අකුසල් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. උපන් කුසල් වැඩි දියුණු කරනවා, නූපන් කුසල් වැඩි දියුණු කරගන්න, ඇති කරගන්න වීරිය කරනවා කියන එකට කියනවා විරිය සම්බොජ්ජංගෝ කියලා. හතරවෙනි කාරණාව නැත්නම් හතරවෙනි ධර්ම කාරණාව පීති සම්බොජ්ජංගෝ. පීති කියලා කියන්නේ සතුට. එතකොට අර
මුලින් කියපු ධර්ම කාරණා අපේ සිතේ වැඩෙනවා කියලා දැනගත්තාම අපේ සිතේ ඇති වෙනවයි කියලා දැනගත්තාම ඇති වෙන සතුට සැහැල්ලුවට තමයි පීති සම්බොජ්ජංගෝ කියලා අපි සාකච්ඡා කරන්නේ. පස්වෙනි කාරණාව පස්සද්ධි සම්බොජ්ජංගෝ. අපේ ප්‍රධාන මාතෘකාව පස්සද්ධි. ඒ නිසා පස්සද්ධිය පිළිබඳව අපි පසුවට සාකච්ඡා කරනවා. හයවෙනි කාරණාව සමාධි සම්බොජ්ජංගෝ. සමාධිය. සිත එක අරමුණක පිහිටවන ස්වභාවය සමාධිය කියලා කියනවා. අර ඉහතින් කියපු ධර්මකාරණා සමූහය ක්‍රමක්‍රමයෙන් තමන් තුළ වැඩෙනවා ඇති වෙනවා කියලා දැනෙනකොට ඒ ඇති වෙන නිසා ඒ තුලින් ඇති වෙන ප්‍රීතිය සතුට සැහැල්ලුව නිසාම චිත්ත චෛතසික ධර්මයන්ගේ එකඟ බවක් ඇති වෙනවා. සැහැල්ලු බවක් ඇති වෙනවා. ඒ එකඟ බව අපි කියනවා සමාධි සම්බොජ්ජංගෝයි කියලා. හත්වෙනි කාරණාව උපේක්ඛා සම්බොජ්ජංගෝ. උපේක්ඛා කියලා කියන්නේ මධ්‍යස්ථ ස්වභාවය. මේ මධ්‍යස්ථ ස්වභාවය ඇති කරගන්නේ වීරිය තුලින් ඇති වුණ උත්සාහය උනන්දුව කැපකිරීමත් සමාධිය තුලින් ඇති වුණ සිතේ එකඟ බවත් සමව පවත්වාගෙන යෑම තමයි මෙතනදී උපේක්ඛා සම්බොජ්ජංගෝය කියලා අපි සාකච්ඡා කරන්නේ. මෙන්න මේ කියන සත්ත බොජ්ජංග ධර්ම සත පුද්ගලයා තුල වැඩෙනවා නම් වඩා ගන්න වීරිය කරනවා අපි කියනවා ඒ පුද්ගලයා නිර්වාණගාමී මාර්ගයේ ගමන් කරන සුතවත් ආර්ය ශාවකයෙක් කියලා අපට සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙනවා. අද අපේ ධර්ම දේශනාවේ මූලිකම සාකච්ඡාව නැත්නම් මූලිකම දේශනාව පස්සද්ධි සම්බොජ්ජංගය පිළිබඳව. සත්තං වා අජ්ජත්තං වා පස්සද්ධි සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං වා පස්සද්ධි සම්බොජ්ජංගාති පජානාති. අසතං වා අජ්ජත්තං වා පස්සද්ධි සම්බොජ්ජංගෝ නත්තිමේ අජ්ජත්තං වා පස්සද්ධි සම්බොජ්ජංගෝ පජානාති. යතාච අනුප්පන්නස්ස පස්සද්ධි සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස පස්සද්ධි සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ති හෝති තත්ත පජානාති. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ පස්සද්ධි සම්බොජ්ජංග ධර්මකාරණාව දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ දේශනා කරපු ආකාරය තමයි මම ඔබට ඉහතින් සිහිපත් කළේ. සත්තං වා අජ්ජතත්තං පස්සද්ධි සම්බොජ්ජංගස්ස අත්තිමේ අජ්ජත්තං වා පස්සද්ධි සම්බොජ්ජංගාති පජානාති. පජානාති කියලා කියන්නේ දැනගන්නවා. දැන් අපි සාමාන්‍ය විවහාරික වචනෙන් පජානාති කියලා කියපුවාම දැනගන්නවා කියපුවාම දන්න බව. මෙතනදී පජානාති කියලා කියන්නේ ප්‍රඥාවෙන් දන්නවා, දැක ගන්නවා. මොන ප්‍රඥාවෙන්ද? විදර්ශනාවෙන්. විදර්ශනා නුවණින් දන්නවා. යෝගාවචර නැත්නම් භාවනාවේ යෙදෙන ශාවකයා, විදර්ශනාවේ යෙදෙන ශාවකයා
ප්‍රඥාවෙන් දැනගන්නවාට කියනවා පජානාති. තමා තුළ බොජ්ජංග ධර්ම නැත්නම් පස්සද්ධි ධර්මයේ බොජ්ජංගයේ වැඩෙනවා කියලා දැනගන්නවා කියන එකට කියනවා අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගං. තමා තුළ පස්සද්ධිය වැඩෙනවා. ඒ වගේම නත්ති මේ අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගෝ පජානාති. තමා තුළ පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩුණේ නැහැයි කියලා දැනගන්නවා. තමා තුළ පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩුණායි කියලා දැනගන්නවා. තමා තුළ පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩිලා නැහැයි කියලා දැනගන්නවා. දැන් මේ පස්සද්ධි සම්බොජ්ජංගේ කියන්නේ මොකක්ද කියලා අපි තව සාකච්ඡා කළේ නැහැ. අපි සාකච්ඡා කරන්නේ දැන් තමා තුළ පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩුණා කියලා දැනගන්නවා. තමා තුළ පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩුණේ නැහැයි කියලා දැනගන්නවා. තමන් තුළ පස්සද්ධි සම්බොජ්ජංගය නූපන් බව දැනගන්නවා. තමා තුළ පස්සද්ධි සම්බොජ්ජංගේ නූපන් බව දැනගන්නවා. ඒ කියන්නේ තමාගේ සිතේ පස්සද්ධිය වැඩෙන්නේ උපන්නේ නැහැ. ඒ වගේම තමයි උපන් පස්සද්ධිය නැත්තම් පස්සද්ධි සම්බොජ්ජංගය තමා තුළ උපන්නා. ඒ උපන් පස්සද්ධි සම්බොජ්ජංගය වැඩි දියුණු කර ගනිමින් තමන් තුලින් ඒ කාරණාව ප්‍රගුණ කරනවා කියලා තමන් දැනගන්නවා කියන කාරණාව තමයි ඊයත පෙළෙන් අපි සාකච්ඡා කළේ. කරුණු 4ක් තියෙනවා. මොකද්ද කරුණු 4? පළවෙනි කාරණාව තමන් තුළ පස්සද්ධිය තියෙනවා කියලා දැනගන්නවා. තමන් තුළ පස්සද්ධිය නැහැයි කියලා දැනගන්නවා. තුන්වෙනි කාරණාව තමන් තුළ පස්සද්ධිය ඉපදුනේ නැහැයි කියලා දන්නවා. තමන් තුළ පස්සද්ධිය ඉපදුනා ඒ වැඩි දියුණු කරගන්නවායි කියලා දන්නවා. කරුණු 4ක් තියෙනවා. හරිම සියුම් අර්ථ 4ක් තියෙන සිංහලෙන් සාකච්ඡා කරනකොට. උපන් බව නූපන් බව දන්නවා. ඉපදුනා එමත් නැතිනම් තමන් තුළ ඉපදුනා ඉපදුනේ නැහැයි කියලා දැනගන්නවා. එහෙමනම් මේ පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන කෙනෙක්, නිවනට කැමති කෙනෙක්, නිවන් මාර්ගයේහි යොමු වන්නට කැමති කෙනෙක් මූලික වශයෙන් කරන්න ඕනේ මොකද්ද? පස්සද්ධිය තමන් තුළ උපන්නාද කියලා දැනගන්න එක. දෙවෙනි කාරණාව නූපන් බව දැනගන්න එක. උපන් බව දැනගන්නවා, නූපන් බව දැනගන්නවා. උපන් පස්සද්ධිය වඩනවා කියලා දැනගන්නවා. දැන් තමන් තුළ ඇති වුණ පස්සද්ධිය, උපන් පස්සද්ධිය වඩනවා. ඒ කියන්නේ වඩනවායි කියලා කියන්නේ මෙනෙහි කරනවා. දැන් මේක අපි අර්ථේ තාම සාකච්ඡා කළේ නැති නිසා ටිකක් නොහුරුයි. අපි ඉදිරියට ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. උපන් පස්සද්ධිය වඩනවා, වැඩෙනවා. නූපන් පස්සද්ධිය නූපන් බව දැනගෙන ඒ උපදවා ගැනීම සඳහා අවශ්‍ය කරන ගුණයන් ටික සකස් කරගන්නවා කියන මේ 4 පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩි දියුණු වීම සඳහා අපට හේතු වෙනවා.
එමනම් අපි මෙතෙන් සිට සාකච්ඡා කරමු. අපි දැනගත්තා පස්සද්ධි සම්බොජ්ජංගේ උපන් පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙනවා වඩනවා. නූපන් පස්සද්ධිය වඩා ගන්න වීරිය කරනවා කියන කාරණා 4 අපි සාකච්ඡා කළා. දැන් අපි බලමු පස්සද්ධි කියන වචනේ නැත්නම් පස්සද්ධි කියලා කියන්නේ මොකක්ද කියලා. පස්සද්ධි කියලා කියන්නේ කායික චිත්ත නැත්නම් කයෙහි සහ චෛතසික ධර්මයන්ගේ නිවුණු බව සැහැල්ලු බව. පින්නතුන් චෛතසික ධර්ම විග්‍රහයේදී නැත්නම් අභිධර්ම පිටකේ චෛතසික ධර්ම විග්‍රහයේදී කාය ලහුතා චිත්ත ලහුතා කියලා චෛතසික ධර්මයෝ දෙකක් සාකච්ඡා කරනවා. දැන් මේ පස්සද්ධි කියලා කියන්නේ නිවුණු බවනේ. කයේ සිතේ නිවුණු බව කියලා තමයි බොහෝ අවස්ථාවලදී මේ ධර්ම කාරණාව සාකච්ඡා කරන්නේ. ඒ කයේ සිතේ නිවුණු බව කියලා කියපු ගමන් අපි හිතන්නේ කල්පනා කරන්නේ බලන්නේ අපේ මේ භෞතික කයේ නිවුණු බවත් අපේ මේ සිතේ නිවුණු බවත්. ඒක ධර්මයේ වැරදි විදියට විග්‍රහයක් නැත්නම් වැරදි අවබෝධයක් අපි තුල තියෙන. මේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා කියන්නේ දැන් පස්සද්ධි සම්බොජ්ජංගය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි. කාය පස්සද්ධි කියලා කියන්නේ චෛතසික ධර්මයක්. චිත්ත පස්සද්ධි කියලා කියන්නේ චෛතසික ධර්මයක්. එතකොට මේකට අර්ථය සිංහලෙන් කියන්නේ කය වචනයේ සැහැල්ලු බව. පස්සද්ධි කියලා කියන්නේ සැහැල්ලු බවටනේ. නිවුණු බවට. හැබැයි මෙතන මේ කය වචනේ නිවුණු බව කියලා කියන්නේ කය කියලා කියන්නේ චෛතසික ධර්ම සමූහයට. චෛතසික ධර්ම සමූහයට. මොනවද චෛතසික ධර්ම කියලා කියන්නේ? වැදගත්ම කාරණා ටික මේ ටික. චෛතසික ධර්ම කියලා කියන්නේ සිත සමග එකට ඉපදෙන සිත ගන්න අරමුණෙහිම පිහිටන සිත පවත්නා වස්තුවෙහිම පවතින සිතත් සමගම නිරුද්ධ වෙන ධර්ම සමූහයට අපි කියනවා චෛතසික කියලා. එහෙමනම් සිතෙන් වෙන් කරන්න බෑ කවදාවත් චෛතසික ධර්ම. සිත සමග ඉපදෙනවා සිත සමග මැරෙනවා. නැත්නම් සිතත් සමගම ඇති වෙලා සිතත් සමගම නැති වෙනවා. සිතත් සමගම ඇති වෙලා නැති වෙන සිත පවත්නා වස්තුවේම පිහිටන සිත ගන්නා තීරණම ගන්න ස්වභාවයෙන් යුක්ත ධර්ම සමූහයට අපි කියනවා චෛතසික ධර්ම කියලා. එතකොට මේ කාය පස්සද්ධි කියපුවම අපි සිංහල අර්ථයට ගන්නවා කියලා කිව්වේ සිතේ කයේ නිවීම කියලා. එතකොට මේ කය කියලා කියන්නේ මොන වගේද? චෛතසික ධර්මය. චෛතසික ධර්මයන්ගේ සැහැල්ලු බව. චෛතසික ධර්මයන්ගේ සැහැල්ලු බවටත් චිත්ත ධර්මයන්ගේ සැහැල්ලු බවටත් ඒකත් චෛතසික ධර්මයක්. කාය ලෞතා චිත්ත ලෞතා කියන මේ ධර්මතා දෙකේ සැහැල්ලු බවට තමයි අපි සිංහලෙන් කියන්නේ සැහැල්ලු බව කය චිත්තේ නැත්තම් සිතේ කයි සැහැල්ලු බවට කියනවා පස්සද්ධිය කියලා. එhmenan පස්සද්ධිය කියලා කියන්නේ කයේ සිතේ සැහැල්ලු බව කියන සිංහල අර්ථයෙන් ගත්තට සැබෑම අර්ථය තමයි පස්සද්ධි කියලා කියන්නේ කය. මොකද්ද කය කියලා කියන්නේ? චෛතසික ධර්මයන්ගේ සැහැල්ලු බව.
කාය ලහුතා. චිත්ත ලහුතා කියලා කියන්නේ චෛතසික ධර්මය. එතන චෛතසික ධර්මය. හැබැයි පොඩි දෙයක් වෙනස් වෙනවා. මොන චිත්ත ලහුතද? සෝබන චෛතසික ධර්මයන්ගේ සැහැල්ලු බව. මොනවාද සෝබන චෛතසික? සෝබන කියලා කියන්නේ නිකන් සිංහල අර්ථයෙන් ගත්තත් අපිට නිකන් පාලි දන්නේ නැති වුණත් අපිට නිකන් කියන්න පුළුවන් ලස්සන කියලා නේද? සෝබන ලස්සනනේ. හැබැයි මෙතන සෝබන කියලා කියන්නේ කුසල සිත්. එමනම් කුසල සිත් තමයි සැහැල්ලු වෙන්නේ. එතකොට පස්සද්ධි කියන වචනේ තේරුම සැහැල්ලු බව. මොන වගේ සැහැල්ලු බවද? චිත්ත චෛතසික ධර්මයන්ගේ සැහැල්ලු බව. මොනවද චිත්ත කියලා කියන්නේ? සෝබන චෛතසික. සෝබන චෛතසික කියලා කියන්නේ මොනවද? කුසල සිත්. කාය ලහුතා කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්ම. ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් සිතවිලි වල සැහැල්ලු බව. සිතවිලි සැහැල්ලුයි. ඒ කියන්නේ චෛතසික ධර්ම තුල ලෝභය, ද්වේෂය, මෝහය, පාපයට බර ස්වභාවයක් නැහැ. ඒ කියන්නේ සිතෙහි යෙදෙන ධර්මවල එහෙම ස්වභාවයක් නැති නිසා දැන් පුද්ගලයා තුල මේ සත්සද්ධිය වඩන පුද්ගලයා තුල අපි කියවනේ කරුණු හතරක් තියෙනවා කියලා. පස්සද්ධිය කියලා කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරනකොට කිව්වා. පස්සද්ධිය වැඩෙනවා කියලා දැනගන්නවා. උපන්නා කියලා දැනගන්නවා. නූපන් බව දැනගන්නවා කියලා. එතකොට මෙන්න මේ පස්සද්ධිය වැඩෙනවයි කියලා කියන්නේ චිත්ත සහ චිත්ත ලහුතා කාය ලහුතා. චිත්ත කියලා කියන්නේ චෛතසික ධර්ම. මොන චෛතසික ධර්මද? සෝබන චෛතසික. සෝබන චෛතසික කියලා කියන්නේ කුසල ධර්මයන් නැත්නම් කුසල සිතුවිලි. අතන චෛතසික ධර්ම සමූහය. ඒ කියන්නේ ඒක තවත් වට කරලා අපිට ගත්තම කියන්න පුළුවන් අකුසල සිත් නැත්නම් අකුසල චෛතසික ඇති වෙන්න දෙන්නේ නැතිව ඒ චෛතසික සිතේ යෙදෙන සිතුවිලි කුසල පක්ෂයට බරව සමගාමීව වැඩි දියුණු වීමට තමයි කාය ලහුතා චිත්ත ලහුතා කියලා කියන්නේ. මේක ගොඩ දෙනෙක් ගන්නේ කයේ මනසේ නිවුණු බව පස්සද්ධිය කියලා. ඒක වැරදි. එමනම් මෙතනදී අපි ගන්න ඕනේ කාය ලහුතා චිත්ත ලහුතා කියන චෛතසික ධර්ම දෙකෙන් පැහැදිලි වෙන්නේ පස්සද්ධියේ සිතුවිලි සැහැල්ලු බවත් සෝබන චෛතසික සැහැල්ලු බවත් කියන අර්ථයෙන්. එමනම් අපි ඒකට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙනවයි කියලා. ශාවකයෙක් තුල නැත්නම් යෝගාවචරයා තුල ආවට ගියාට පස්සද්ධි ධර්මයේ වැඩෙන්නේ නැහැ. ඒකේ වැඩෙන්න කරුණු 7ක් තියෙනවා. ඒ පිළිබඳව අටුවාවේ පැහැදිලි වෙනවා. අටුවාවේ පැහැදිලි කරනවා සත්ත ධම්මා පස්සද්ධි සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තතිති පනීත භෝජන සේවනා උතුසුක සේවනා ඉරියාපත සුඛ සේවනා මජ්ජත්ත පයෝගතා සාරද්ධ කාය පුද්ගල පරිවර්ජනා පස්සද්ධ කාය පුද්ගල පටිසේවනා තදදි මුත්තාති. කොහොමද ශාවකයා තුල පුද්ගලයෙක් තුල පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙන්නේ කියලා අටුවාවේ සඳහන් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයට පසු කාලීනව ලියවුණු ග්‍රන්ථයක් තමයි අපි අටුවාව කියලා කියන්නේ. ඒ අටුවාවෙන් අපට පෙන්වලා දීලා තියෙන්නේ පෙළෙහි තිබෙන ගැඹුරු තැන් විවරණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්මපරයයන්. ඒ කියන්නේ ධර්ම විස්තරයක්. එවනම් පස්සද්ධිය වැඩෙන ආකාරය පිළිබඳව අටුවාවේ පැහැදිලි වෙනවා. මම මුලින් සිහිපත් කළා වගේ කරුණු 7ක් සම්පූර්ණ වුණාම තමයි පුද්ගලයා තුල පස්සද්ධිය වැඩෙන්නේ.
මොනවද කරුණු 7? ප්‍රනීත භෝජන. ප්‍රනීත භෝජන කියලා කියන්නේ මේ භාවනා යෝගය නැත්නම් යෝගාවචරයාට භාවනා කරන්න සුවපහසු ආහාරයක් ඕනේ. කුසගින්නේ ඉඳගෙන භාවනා කරන්නත් බෑ. අධිකව ආහාර ලබාගෙන භාවනා කරන්නත් බෑ. ඒ නිසා ශාවකයාට ප්‍රනීත ආහාරයක් ඕනේ. අපේ බුදුදහමේ හරි ලස්සන කතාවක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා මාතික මාතා කියලා උපාසිකාවක්. ගොඩ දෙනෙක් දන්න කතාවක් මේක. මේ මාතික මාතා කියන උපාසික මාතාව හිටපු ගමට මේ වගේ කාලයක බුද්ධ කාලයේ වැඩම කළා භික්ෂුන් වහන්සේලා පිරිසක් වස් කාලය තුල බණ භාවනා කරලා නිවන් අවබෝධ කර ගැනීම සඳහා. උන්වහන්සේලා Tamanගේ ගමට නැත්තම් උන්වහන්සේලා වැඩ ඉන්න සෙනසුනට වැඩම කළා කියලා දැනගත්තු මේ මාතික මාතාවන් දවසක් උන්වහන්සේලා මුණ ගැහෙන්න ගිහිල්ලා උන්වහන්සේලාගෙන් ඉල්ලීමක් කළා අපටත් බණපදයක් කියලා දෙන්න කියලා. දන් පිළිගන්වලා බණපදයක් කියලා දෙන්න කියලා. ඊට පස්සේ මෙතන හිටපු හාමුදුරුව ප්‍රගුණ කරලා තිබුණු දැනගෙන හිටපු භාවනාවක් අර මාතික මාතාවන් ඇතුළු පිරිසට පුරුදු පුහුණු කළා. එතුමිය මේක වැඩි දියුණු කරලා පුරුදු කරලා සෝවාන් සකදාගාමි අනාගාමී තත්වයට පත් වුණා. එතුමිය දැන් අනාගාමී උපාසිකාවක්. ඉතින් මාතික මාතාවන් වෙනදාටත් වැඩි උනන්දුවෙන් අර භික්ෂුන් වහන්සේලාට දන් පැන් සලසනවා. පිළියෙල කරනවා. එතුමිය දැන් දියුණු සිතක් තියෙන කෙනෙක්නේ. එතුමිය තමන්ගේ ප්‍රඥාවෙන් අර භික්ෂුන් වහන්සේලා පිළිබඳ හොයලා බලනවා. හොයලා බලපුවාම එතුමියට වැටහුණා උන්වහන්සේලාට මාර්ගඵල අවබෝධ කරගන්න ප්‍රඥාව තිබුණත් උන්වහන්සේලා තුල තාමත් මාර්ගඵල අවබෝධ වෙලා නැහැ. හේතුව බලපුවාම ප්‍රමාණවත් සුදුසු ප්‍රණීත භෝජනයක් ලැබෙන්නේ නැහැ. එසන් සිට මේ මාතික මාතා උපාසිකාව අර භික්ෂුන් වහන්සේලාට ප්‍රමාණවත් සුදුසු ප්‍රණීත ආහාර පිළිගන්නවා. උන්වහන්සේලා ඒ දන් වළඳලා දින ගණනාවකින් සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තා. එනිසා මේ පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන කෙනාට වැඩෙන කෙනාට පුරුදු කරන කෙනා තුලට පුද්ගලයා තුල අනිවාර්යයෙන්ම ප්‍රණීත ආහාරය අත්‍යවශ්‍ය කාරණාවක් කියන කාරණාවයි මේ කාරණාවෙන් අපට පැහැදිලි වන්නේ. මේක බුද්ධ කාලයේ සිදුවීමක්. දෙවෙනි කාරණාව අටුවාව පැහැදිලි කරනවා පෙන්වලා දෙනවා උතුසුක සේවනා. උතු කියලා කියන්නේ ඍතුවනේ. වස්සාන කාලේ, ගිම්මාන කාලේ, හේමන්ත කාලේ කියලා අපි මේ වසර ගෙවලා බෙදනවා කොටස් 4කට. දැන් එක එක ශාවකයෝ නැත්තම් මේ විවිධ ශාවකයන් විවිධ කාල තමයි Tamanට ඔරොත්තු දෙන්නේ. උදාහරණයකට අපිට මේ කාලේ ටිකක් අධික සීතලයි අපහසුයි. තව කාලයක් අපිට එනවා අධික රස්නේ අපහසුයි. ඉතින් මේ ඍතු විපර්යාසයන් නිසා පුද්ගලයෙකුට පස්සද්ධිය වැඩෙන්නේ නැහැ. පස්සද්ධිය වඩා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යෝගාවචරය නැත්තම් මේ සඳහා වීරය කරන පුද්ගලයා Tamanට සුදුසු ඍතුවක් කාලයක් සොයා ගන්නට ඕනේ කියලා අටුවාව පැහැදිලි කරනවා. තුන්වෙනි කාරණාව තමයි ඉරියාපත සුඛ වේදනා. ඉරියාපත කියලා කියන්නේ අපි කියන්නේ සතර ඉරියව් කියලා. දැන් සමහර ශාවකයෙකුට පැය ගාණක් ඉඳගෙන ඉන්න බෑ. සමහර ශාවකයෙකුට පැය ගාණක් හිටගෙන ඉන්න බෑ. එතකොට යෑමීම් ඉඳුම් හිටුම් කියන මේ සතර ඉරියව් Tamanට පහසු වන ආකාරයට
නැත්නම් යෝගාවචරය Tamanට පහසු වන විදිහට වෙනස් කර ගනිමින් මේ නූපන් පස්සද්ධිය උපදවා ගැනීම සඳහා වීරිය කරන්න ඕනි, උත්සාහවන්ත වෙන්නට ඕන. එනිසා පහසු ඉරියව් අනුගමනය කරන්න ඕනි පස්සද්ධිය වඩන ශ්‍රාවකයා. තුන්වෙනි හතරවෙනි කාරණාව තමයි මජ්ජන්ත පයෝගන්තා. අපි කියන්නේ ප්‍රයෝග කියලා. මධ්‍යස්ථ ප්‍රයෝග තියෙන්න ඕනේ. දැන් කපටි, වංචනික, බොරු දේවල් නෙවෙයි. මධ්‍යස්ථ ප්‍රයෝග. Tamanට මේ නූපන් පස්සද්ධිය වැඩි දියුණු කරගන්න, උපදවා ගැනීමට උපන් පස්සද්ධිය වැඩි දියුණු කරගන්න, ඒ උපන් පස්සද්ධිය වැඩි දියුණු කරගනිමින් වඩා ගන්න මධ්‍යස්ථ ප්‍රයෝග අනුගමනය කරන්නට ඕන. ඊළඟ කාරණාව තමයි සාරද්ධ කාය පුද්ගල පරිවර්ජන. මේ අපි භාවනාව සඳහා යොදා ගන්න නැත්නම් මේ පස්සද්ධිය ප්‍රගුණ කරන්න, වැඩි දියුණු කරන්න, පුරුදු පුහුණු කරන්න යොදා ගන්න පරිසර පද්ධතිය තුල නරක නපුරු අදහස් මිනිස්සු ඉන්නවා නම් අපිට ඒක කරන්න බෑ. ඒ නිසා එවන් වූ සමාජ කණ්ඩායම් තුලින් తాවකාලිකවවත් මේ ධර්මයේ ප්‍රගුණ කරන ශ්‍රාවකයා වෙන් වෙන්න ඕනි, ඈත් වෙන්න ඕනි, දුරු වෙන්න ඕනි. ඒක ඇවිල්ලා පුද්ගලයෙකුගේම ඈත් වීමවත් නෙවෙයි. අපිට ගැළපෙන පරිසර පද්ධතියක් සකස් කර ගැනීමට කියනවා සාරද්ධ කාය පුද්ගල පටිසේවන. හොඳ සමාජ වටපිටාවක්, පරිසර පද්ධතියක් සකස් කර ගන්නට ඕනි භාවනාව ප්‍රගුණ කරන ශ්‍රාවකයා. ඒ වගේමයි පස්සද්ධ කාය පුද්ගල පටිසේවන මේ පස්සද්ධිය වඩන පුද්ගලයා යහපත්, ගුණවත්, හොඳ සමාජ පරිසරයක් ඇසුරු නිසුරු කරන්න ඕනේ. හොඳ නැති මිනිසුන්ගෙන්, හොඳ නැති පරිසර පද්ධතියෙන් ඈත් වෙන්නට ඕනේ වගේම යහපත් හොඳ. ඒ සමහර විට ශ්‍රාවකයාට දන් පෑන් ටිකක් පිළිගන්නන්න ඕනේ. පහසුකම් සපයන්න ඕනේ. ඒ කාරණා ටික සම්පූර්ණ වෙන්නත් ඕනේ. ඒ කාරණා සම්පූර්ණ නොවි මේක වැඩෙන්නේ වඩන්න පුළුවන් කමක් නැහැ. වඩනවා කරුණු දෙකක්. නිසා මේක වඩා ගන්න, වැඩෙන්න නම් මේ කියන කාරණා ටිකත් සම්පූර්ණ වෙන්නට ඕන. හත්වෙනි කාරණා වශයෙන් තදදි මුත්තාති. පස්සද්ධියට නැමුණු සිතක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න කැමැති සිතක් තියෙන්න ඕනේ. එහෙම කැමැති සිතක් නැති කෙනෙක් තුල මේක වැඩෙන්නේ, වඩන්නේ නැහැ. මෙන්න මේ කියන කරුණු හතෙන් සම්පූර්ණ වෙච්ච ශ්‍රාවකයා තුල පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙනවා කියලා අටුවාව පැහැදිලි කරනවා. දැන් අපිට පැහැදිලි මේ කියන කාරණා ටික අපි කරුණු වශයෙන් සාකච්ඡා කළත් පුද්ගලයෙකුගේ එකම චිත්ත පරම්පරාවක තමයි මේක ඇති වෙන්නේ. කියන්නේ පළවෙනි කාරණාව ඇති වෙලා තව විනාඩි කිහිපයකින් ඇති වෙන එකක් නෙවෙයි. එකම චිත්ත පරම්පරාවක් තුළ ඇති වෙන, නැගෙන ස්වභාවයෙන් යුක්තයි. පියවරෙන් පියවර නෙවෙයි, මේ කරුණු හතම එකවර සම්පූර්ණ වුණාම තමයි පස්සද්ධිය වැඩෙන්නේ කියන කාරණාවයි අටුවාව පැහැදිලි කරන්නේ. එනිසා අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අත්ති භික්කවේ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ
අසමාහාරෝ අනුප්පන්නස්සවා පස්සද්දි සම්බොජ්ජංගස්ස උපාදාය උප්පන්නස්සවා පස්සද්දි සම්බොජ්ජංගස්ස භාවනාය පරිපුරියාය. මහණෙනි කාය චිත්ත පස්සද්ධියක් නිවීමක් තිබෙනවා. එහි යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් පැවැත්වීම නූපන් පස්සද්ධියේ ඉපදවීමත් උපන් පස්සද්ධියේ වැඩිවීම හා සම්පූර්ණ වීමටත් ආහාරය වෙනවා හේතු වෙනවා. ආහාරය වෙනවා කියලා කියපු ගමන් අපි කලබල වෙනවා. අපි කියන්නේ කන ආහාර නෙවෙයි මේ. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. යෝනිසෝ මනසිකාරය තමයි පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙන්න ඉවහල් වෙන්නේ. මොනවද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? අපි සාමාන්‍ය විවහාරික භාෂාවේ අපේ භාෂාවෙන් අපි කියනවා පියවිසිය. විදර්ශනා නුවණ ප්‍රඥාව තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට මේ යෝනිසෝ මනසිකාරය තමයි පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙන්න උපදව ගන්න උපන්න පස්සද්ධි සම්බොජ්ජංගයේ වඩා ගනිමින් ඉදිරියට යන්න ඉවහල් වෙන්නේ කියන කාරණාවයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ. ඒ නිසා අපි මේ ධර්ම කාරණා තව දුරටත් පෙළදහම ඇසුරු නිසුරු කරමින් ප්‍රගුණ කරමින් වැඩි දියුණු කරමින් ඊ타ත්ම කල්පනාකාරීව පෙළෙන් පමණක් කරුණු අරගෙන මේ පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩි දියුණු කරගන්න වඩාගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වීරිය කරන්න ඕනි, උත්සාහවන්ත වෙන්න ඕනි, වෑයම් කරන්නට ඕනි කියන කාරණාව තමයි ඔබ සියලු දෙනා වෙනුවෙන් කාරුණිකව සිහිපත් කරන්නට උවමනා කරන්නේ. එමනම් අපි ඊ타ත්ම ගැඹුරු දහම් කාරණාවක් ඊ타ත්ම කෙටි කාලයක් තුල සාකච්ඡා කළා, දේශනා කළා, පැහැදිලි කළා. අපි නැවත වතාවක් ඊ타ත්ම කෙටියෙන් මේ සත්ත්‍ය බොජ්ජංග අතරින් පස්සද්ධි සම්බොජ්ජංගය කෙටි කරලා ගත්තොත් පස්සද්ධි කියලා කියන්නේ සැහැල්ලු බව. මොනවද සැහැල්ලු බව කියලා කිව්වේ? කයේ සිතේ සැහැල්ලු බව. කය කියපු ගමන් අපේ ඔළුවට එන්නේ මේ අපේ භෞතික ශරීරේ නැත්තම් කබලින්ක ආහාරයෙන් සැකසුණු මේ භෞතික ශරීර ස්වභාවය. මෙතනදී අපි කය කියලා ගන්නේ ඒ භෞතික ස්වභාවය නැත්තම් භෞතික ආහාර වලින් සැකසුණු කබලින්ක ආහාරයෙන් සැකසුණු මේ කය ගැන නෙවෙයි. අපි මෙතනදී කතා කරන්නේ සිතෙහි ඇතිවෙන චිත්ත චෛතසික ධර්මයන්ගේ ස්වභාවය. කාය ලහුතා චිත්ත ලහුතා කියන කාරණා දෙකෙන් ඉගැන්වෙන ධර්මතාවයේ. එමනම් කාය ලහුතා කියලා කිව්වේ කයෙහි මිදුණු බව කියලා කිව්වේ වෙන මොකක්වත් නෙවෙයි චිත්ත චෛතසික නැත්නම් චෛතසික ධර්මයන්ගේ මිදුණු බව. චිත්ත ලහුතා කියලා කිව්වේ සෝබන චෛතසිකයන්ගේ නිවුණු බව, සැහැල්ලු බව, මිදුණු බව. ඒ නිසා අපි වීරයවන්ත වෙමු, උත්සාහවන්ත වෙමු. සත්බොජ්ජංග අතරින් පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩි දියුණු කරගනිමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට අපට මේ උතුම් වූ ධර්ම දේශනාව ඉවහල් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම බෙරික් ශාක්‍ය මුනි විහාරාධිපති අති ගෞරවනීය නම කීමට අවසරයි දිගාමඬුල්ලේ විමලානන්ද නායක මහහිමිපාණන් වහන්සේ ප්‍රධාන විහාරවාසී මහා සංඝරත්නයටත් මේ ධර්ම දේශනාව සංවිධානය කරන ඒ දායකකාරකාදී සතර පේරුවේ පින්නතුන් සියලු දෙනාටමත් ලෝකවාසී බෞද්ධ පින්නතුන් ඇතුළු අපි සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට මේ උතුම් වූ ධර්ම දේශනාව ඉවහල් වේවා කියලා අදිෂ්ඨාන කරමින් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සියලු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාතීන්ටත් සියලු දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව
දිවිසිරු වැඩි දියුණු කරගනිත්වා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියන අදිස්ථාණයෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. පින්නතුන් සියලු දෙනා නමින් මිය පරලොවගේ සියලුම ඥාතීන්ටත් විශේෂයෙන්ම බෙරික් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරාධිපති ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයේ නමින් අපවත් වී වදාළ තත්පාර්ශ්වයේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයටත් නමින් මිය පරලොවගේ ඥාති සමූහයටත් ඔබ නමින් මිය පරලොවගේ සියලු ඥාතීන්ටත් සසර භවගාමී ජීවිතය යහපත් කරගනිමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන හැඟීමෙන් අදිෂ්ඨානයෙන් යුක්තව අපි පින් අනුමෝදන් කරමු ඥාතීන්ට. ඉදම්බේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්බේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්බේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. මේ ධර්ම දේශනාව සංවිධානය කළ පින්නතුන් සියලු දෙනාටමත් ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ විහාරවාසී මහා සංඝරත්නයටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු.